හොඳයි අද උදෑසනත් අපි දෙවියන් වහන්සේගේ වචනේ භාවනා කරමු. අද උදෑසන අපි බලන්න යන්නේ පවතින වසංගතයක් තුල දෙවියන් වහන්සේගේ වචනය අපිට පෙන්වා දෙන්නේ කුමක්ද කියන්නේ. පවතින වසංගතයක් තුල අපි මේවා ඉගෙන ගන්නවා. නමුත් ප්‍රායෝගිකව අපි මුහුණ දෙනකොට අපි මොන වගේද මේකට මුහුණ දෙන්නේ? අපි පීඩා 10ක් ගැන කතා කරනවා ඉගෙන ගන්නවා. නමුත් මේ පීඩාවට මුහුණ දුන්න සෙනගක් සිටියයිද? ඒ නිසා මේ උදෑසන අපි බලන්ට යනවා මේ තිබෙන වසංගත තත්ත්වයේ තුල අපි ප්‍රායෝගිකව මේක මුහුණ දෙන අතරේ දිව්‍යන් වහන්සේගේ වචනේ අපිට දෙන අවවාදය කුමක්ද කියලා මේ උදෑසන අපි බලන්නට යන්නේ. හොඳයි. අපි මේ උදෑසන අපි බයිබලයේ හරවන්න ගීතාවලිය 106 ගීතාවලිය 106 වෙනි පරිච්ඡේදය ගීතාවලිය 106 වෙනි පරිච්ඡේදය අපි මේ උදෑසන බලන්න යන පළවෙනි 29 වෙනි පදය 29 වෙනි පදය මෙසේ ඔහු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරුවෝය වසංගතයේද ඔවුන් අතරට පැමිණියේය. නැවතත් මෙසේ ඔහු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරුවෝය වසංගතයේද ඔවුන් අතරට පැමිණියේය. ජීවමාන බලවත් දෙවි පියාණනි මේ උදෑසන කාලයේ අපි වහන්සේගේ උතුම් පාමුල සිටින අතර දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනේ හැම දෙයක් සම්බන්ධවම ඔබ ලියා තිබෙනවා. ස්වාමීනි මිනිසාට අවශ්‍ය කරන හැම දෙයක් සම්බන්ධයෙන් ලියා තිබෙනවා. ඒ ගැන අපි ඔබට ස්තුති කරන අතර අද උදෑසනත් ඔබගේ සුද්ධ ලියවිල්ලේ ඔබ වහන්සේම ලියා තිබෙන මේ වචනය අපිට පහදා දුන මැනව. කඩා බිඳ දුන මැනව. ශුද්ධාත්මයාණනි මේක ආලේප කරන මැනව. ආලේප කරමින් ස්වාමිනී ඔබගේ දරුවන්ගේ ජීවිතවල ස්වාමිනී මේක ඵල දරන්නට සැලැස්සුව මැනව. 30ක් 60ක් 100ක් ලෙස ඵල දරමින් ඔබ වහන්සේම ගෞරවයට මහිමයට පත්වුව මැනව. අද්වැසන දෙවි පියාණනි ඔබ වහන්සේගේ මේ අගනා වචනයේට ජීවමාන වචනයේට සදාකාල පවතින වචනයට ඔබ වහන්සේම ආශිර්වාද කරන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපි කිව්වා බලන්ට යන්නේ කුමක්ද? සැබවින්ම මේ වසංගතයට දෙවියන් වහන්සේගේ වචනේ දෙන අවවාදය කුමක්ද? දැන් අපිට පැහැදිලිව පේනවා මෙසේ තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළ බව. රෝම පොතේ ලියා තිබෙනවා මිනිස්යන්ගේ දුෂ්ටකම නිසා, නපුරුකම නිසා, අධර්මිෂ්ඨකම නිසා ස්වර්ගයෙන් සැබවින්ම උදහස පැමිණ තිබෙන බවට. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව ලියා තිබෙනවා මේ වසංගත වලට හේතු සාධක වන ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? මිනිස්යන්ගේ ක්‍රියාවන්. ඒ නිසා මේ උදෑසන අපි බලන්න ඕන මොන වගේ ක්‍රියාවන්ද මේ මිනිස්යන්ගේ සිදු වෙන්නේ වසංගතයක් පැමිණෙන්න. දැන් අපිට පැහැදිලිව පේනවා මිනිස්යන්ගේ ක්‍රියාවලින් දෙවියන් වහන්සේ උදහස් වෙනවා. නැත්තම් තවත් ආකාරයකින් කුපිත වීමක් ගැන සඳහන් වෙනවා. එතකොට දෙවියන් වහන්සේ උදහස් කරන්නටත් මිනිස්යාට හැකියාව තිබෙනවා. දෙවියන් වහන්සේ උදහස් නොකර ආශිර්වාදමත් ජීවිත රටාවක් ගෙනියන්නටත් මිනිස්යාට අයිතිය තිබෙනවා. මේ දෙකම මිනිස්යා අතේ තිබෙන දෙයක්. ඒ නිසා මේ උදෑසන අපි මේක අසන අතරේ අපි බලමු කොච්චරද අපි දායකත්වය දෙන්නේ දෙවියන් වහන්සේට සාමකාමී පරිසරයක් ගොඩනගන්නට. ඒ නිසා ඔබ නැමැති කෙනා හරි වැදගත්. ඔබේ පවුල වැදගත්. මොකද දෙවියන් වහන්සේට සාමකාමී පරිසරයක් ඇතිකරන්නට අපි සැබවින්ම උන්වහන්සේට වටිනාකමක් අපේ ජීවිතවල අපේ පවුල තුල තිබෙනවා. ඒ නිසා මේ උදෑසන අපි මේක හොඳින් සමන් දීලා අපේ ජීවිතයට අපි අදාළ කරමු. ඔබ දන්නවද මේ වෙනකොට ඉන්දියාවේ කොරෝනා දේවි කියලා වෙනම දැන් රූපයක් වුන් හදාගෙන තිබෙනවා. කලින් හිටිය දෙවිවරු ඔක්කොම උන් ගිහිල්ලා මුහුදට දැම්ම, ගංගාවලට දැම්ම, උන්ගේ සරණක් නැහැ කියලා කලින් අදහපු දෙවිවරු. දැන් අලුත්ම දෙවි කෙනෙක් උන් හදාගෙන තිබෙනවා.
ඒ තමයි කොරෝනා දේවි. කොරෝනා දේවි කියලා රූපේ හදාගෙන දැන් ඒ තියෙන රජයේ තිබෙන නීති කඩාගෙන කොරෝනා දේවි ළඟට ගමන් කරනවා. බුදුන් මේ කාරණා වලින් දෙවියන් වහන්සේ උදහස් කරන්න පුළුවන්. මේ කාරණා වලින් දෙවියන් වහන්සේ කුපිත කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ තා පැහැදිලිව කියනවා මම දෙවියන් වහන්සේ වෙන කෙනෙක් නැත. පොළවේ සීමාවල සිටින සියල්ලෙනි මා වෙතට හැරී ගැලවියල්ලා මම දෙවියන් වහන්සේ වෙන කෙනෙක් නැත. යසායා 45:22 ඉතාම පැහැදිලිව ලියා තිබෙනවා. එතකොට උන්වහන්සේ මුළු විශ්වයටම කතා කරන අතරේ මේ විශ්වයේම සිටින මිනිස්යන්ගේ මේ ක්‍රියාවන් නිසා මේ වසංගත දියත් වෙන බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඔබ දන්නවා දැන් මේ වසංගත විශ්වීයයි. ඒතර විශ්වීය නිසා මේ විශ්වීය දෙවියන් වහන්සේගේ හදවත කැඩී තිබෙන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන අපි හැරෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනයේ දෙසට. එතකොට අපිට පේනවා මේ ස්ථානයේ කියනවා මෙසේ ඔහු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරුවසේක වසංගතයේද ඔවුන් අතරට පැමිණියේ. වසංගතයේ පැමිණුනේ ඇයි? උන්වහන්සේ උදහස් වුණ නිසායි. ඒ නිසා අපි උන්වහන්සේ උදහස් කරන කාරණා, කුපිත කරන කාරණා කරනවා නම්, කර තිබෙනවා නම් අපිට තිබෙන්නේ එකම දේ තමයි පසුතැවිලිලා නැවත හැරෙන්නට. ඔබ දන්නවද අර මොසෙස් කියන මිනිසයාට අග්‍රගන්නේ මිනිසෙක් දෙවියන් වහන්සේ උට කියනවා මගේ සෙනග මිසරේ පීඩා විඳිනවා, වේදනා විඳිනවා, ඔවුන්ගේ කඳුළු මා වෙතට පැමිණලා තිබෙනවා. ඒ නිසා ඔබ එතනට යන්න ඕන. ඔබ දන්නවද මොසෙස් කියනවා ඔබ කැමති කෙනෙක් අතේ මේක යවන්න. ඔබ කැමති කෙනෙක් ඔබ තෝරගෙන යවන්න මට නම් බෑ. ඔබ දන්නවද දෙවියන් වහන්සේ යම් කෙනෙකුට යම් දෙයක් බාර දුන්නම ඒකේ වගකීම උන්වහන්සේ බාර ගන්නවා. උන්වහන්සේ මෝඩ විදියට සමහර දේවල් බාර දෙන්න කියන්නේ නැහැ. දැන් මොසෙස්ගේ තරම ඌ දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඌගේ තරම දැනගෙන තමයි මේ වැඩේ බාර දුන්නේ. ඌ කියනවා මට නම් බෑ ඔබ වහන්සේ ඕන කෙනෙක් අතේ අරින්න. ඔබ දන්නවද බයිබලයේ ලියා තිබෙනවා උන්වහන්සේගේ උදහස මොසෙස්ට විරුද්ධව ඇවුරුන බව. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන ඔබට ඔබේ පවුලට දෙවියන් වහන්සේ පවරන දේවල් ගැන ප්‍රවේශම් වෙන්න. දෙවියන් වහන්සේ ඔබට දෙන දේවල් ගැන ප්‍රවේශම් වෙන්න. දෙවියන් වහන්සේ ඔබට කියන දේවල් ගැන ප්‍රවේශම් වෙන්න. ඒක මොන තලයේ මොන විදියට තිබුණත් දෙවියන් වහන්සේ කිව්වොත් උන්වහන්සේ සූදානමින් ඉන්නවා ඒක අපි කරයි කියලා. නමුත් ඒක කරේ නැතිනම් උන්වහන්සේගේ උදහස පැමිණෙන්න පුළුවන්. නික්මයාමේ 4 වෙනි පරිච්ඡේදයේ මා 14 වෙනි පදේ ඔබට ඒ කිව්වේ. ඒ වගේම තමයි ඔබ බැලුවොත් ගණන් කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ සෙනගගේ කෙඳිරීම නිසා උන්වහන්සේට මේ උදහස ආවා. බයිබලේ පුරාවට පෙන්නනවා කෙඳිරීම නිසා උන්වහන්සේ උදහස් වන බව. මේක දැනගෙන මිනිස්සු මොනවද කරන්නේ? පුළුවන් තරම් කොඳුරන්න ගන්නවා. බැලුවොත් කොඳුරන හැම දෙයක් උන්වහන්සේට ඇසෙනවා. මේ විශ්වයේ කොහේ ඕනෑම තැනක කොඳුරන දේවල් උන්වහන්සේට ඇසෙනවා. ඊට මොකද වෙන්නේ? මේ එපා කියන දේ කරපුවාම උන්වහන්සේ උදහස් වෙනවා. ඒ නිසා මේ උදෑසන අපි ඒක ගැන හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම දෙවියන් වහන්සේ වෙතින් ආත්ම යන සිතක් යම් කෙනෙකුට තිබෙනවා නම් ඒක උදහසට කාරණයක්. මොකද මිනිස්සෙක් උන්වහන්සේ තෝරගන්නේ සදාකාලික ගමනකට. කෙලවර දක්වා ගමනකට. ඒ ගමනෙන් ඈත් වෙනවා නම්, ඒ ගමනෙන් අහක් වෙනවා නම්, අතරමං වෙන්න සොයනවා නම් උන්වහන්සේගේ උදහස ඔව් විතර පැමිණ. සමහර මිනිස්යන් දෙවියන් වහන්සේ වෙතට එනවා. සමහර ඔවුන්ගේ දේවල් කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර වෙනත් දෙවිවරු වගේ අතහැරලා ඔවුන් වෙනත් මාවත කරන. ඔබ දන්නවද උදහස පැමිණෙන්න යුතුව තිබෙනවා. ඒ වගේම තමයි අන් දෙවිවරුන්ට වඩා নমස්කාර කරනවා. දෙවියන් වහන්සේට යුතු ගෞරවය දෙන්නේ නැතිනම් ඒකත් උදහසට කාරණයක්ව තිබෙන බව මේ උදෑසන හොඳින් අපි වටහා ගන්න ඕනේ. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන අපි බලන්ට යන්නේ කොහොමද මේ උදහසෙන් ගැලවෙන්නේ? කොහොමද මේ උදහසෙන් බේරෙන්නේ? කොහොමද අපි උන්වහන්සේ උදහස් නොකර ජීවත් වෙන්නේ?
උදහස් නොකිරීම නිසා අපිට ඇති වෙන ජයග්‍රහණයන් ප්‍රතිලාභයන් ගැන මේ උදෑසන අපි බලන්න යන්නේ. ඒ නිසා මේක හොඳට සවන් දෙන්න. මේක හොඳට ඔබේ ජීවිතයට ගන්න. එවිට ඔබේ ආශිර්වාදය ඔබ රැක ගන්නට පුළුවන්. දැන් මේ උදෑසන මම ඔබට කියන්න යනවා ගීතාවලි 106 වෙනි පදය. ඔහු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහි නැති කරමින් උන්වහන්සේගේ මන්ත්‍රණය බලා නොසිටියෝය. නැවතත් ඔහු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහි නැති කරමින් උන්වහන්සේගේ මන්ත්‍රණය බලා නොසිටියෝය. දැන් මෙතන ගැඹුරු වචනයක් මෙතන උන්වහන්සේ පහදයි. මෙතන උන්වහන්සේගේ හදවත ඉල්ලන දෙයක් ගැනයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි හැරෙන්න අවශ්‍යයි උදහසෙන් බේරෙන්න නම් ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කළා වූ ක්‍රියාවන් අමතක කරන්න එපා. අද මිනිස්යන් බොහෝ වෙලාවට අමතක කරනවා. හැම දෙයක්ම අමතක කරනවා. දෙවියන් වහන්සේ කරන දේවල් ඔක්කොම අමතක කරලා වෙනම ලෝකයකට ඔවුන් ගමන් කරමින් සිටිනවා. අපි ගායනා කරනවා අමතක කරන්න බෑ, අමතක වෙන්නේ නෑ ඔබ කළ සෑම දේ කියලා. සමහරට මේව ගායනාවට විතරක් සමහර විට මේව වෙලා තිබෙනවා. ගායනාවට සීමා වෙලා තිබෙනවා. ඒ නිසා මේ උදෑසන ඔබ ඔබේ ජීවිතේ කරලා තිබෙන දේවල් ඔබ ගායනාවට විතරක් සීමා කරලා තිබෙනවා. සීමා කරලා තිබෙනවා. ඒ නිසා මේ උදෑසන අපි හැරෙන්න අවශ්‍යයි හරි තලයට උදහසෙන් බේරෙන්න නම්. අපි කියනවා පොඩි ළමයින්ට ක්‍රියා සහිතව ගායනා කරන්න කියලා. ක්‍රියා සහිතව ගායනා කරන්න කියලා. මේ උදෑසන ඔබ දන්නවද? ඔබේ ඇදහිල්ල ක්‍රියා සහිතව නැතිනම් දෙවියන් වහන්සේ උදහස් කරන්නට පුළුවන්. ඒක තමයි බයිබලයේ ලියා තිබෙනවා ක්‍රියාව නැති ඇදහිල්ල මැරිලාය කියලා. ඒ නිසා මේ උදෑසන ඔබේ ජීවිතේ වැදගත් වෙනවා ක්‍රියා සහිත ඇදහිල්ල. දැන් ඔබ ගැලවීම ලබන්න ඔබට ඇදහිල්ල අවශ්‍යයි. ඔබේ ක්‍රියාවන් අවශ්‍ය නැහැ ඔබේ ගැලවීමට. උන්වහන්සේ මහත් වූ ක්‍රියාව කරලා ඉවරයි කුරුසේ පූජාව. නමුත් ඔබ උන්වහන්සේ පිළිගත්තට පස්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබේ ඇදහිල්ල සමග ක්‍රියාවන් මුසු කරයි කියලා. උන්වහන්සේ අනුගමනය කරයි කියලා. ඒ නිසා මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේ කරන දේවල් අමතක කරනවා නම් ඔබ උදහස ඔබ ඉල්ලාගෙන සිටින කෙනෙක්. ඒ නිසා පෞද්ගලික ඔබේ ජීවිතේ මේ වෙනකොට දෙවියන් වහන්සේ කරලා දීන දේවල් මෙනෙහි කරන්න. ඒ වගේ ඔබේ දරුවන්ගේ ජීවිතවල කරලා තිබෙන දේවල් මෙනෙහි කරන්න. සමහර මේ දරුවන් විනාශ වෙන්න තිබෙන්නේ නැති. ලෝකයට යන්න තිබෙන්න ඇති. ඒ අතර දෙවියන් වහන්සේ ඔබව අල්ලගෙන, ඒ දරුවන් අල්ලගෙන දැන් සමහරට ඒ දරුවන් උන්වහන්සේට සේවය කරනවා වෙන්න පුළුවන්. ගායනා කරනවා වෙන්න පුළුවන්. ටැලන්ට් හැකියාවන් පාවිච්චි කරනවා වෙන්නට පුළුවන්. ඒවා කොහෙන්ද ආවේ? ඒවා දෙවියන් වහන්සේගේ හස්තයයි. ඒ නිසා ඔබේ දරුවන් ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ වගේ ඔබේ භාර්යාව ගැන, ඔබේ පුරුෂයා ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මොකද අද අපි අමුතු ලෝකයකට යනවා. අපි ඔක්කොම අමතක කරලා තිබෙනවා. උන්වහන්සේ කරන දේවල් සිහි නැති කරලා තිබෙනවා. ඔබේ පවුල විනාශ වෙන්න තිබෙන්නේ නැති. එතනින් කවුද ඔසවලා ගත්තේ? මේ උදෑසන මෙනෙහි කරනවද ඔබ? ඔබේ පවුල ගැන ස්තුති කරනවද දෙවියන් වහන්සේට? අද උදෑසන සමහරට අපිට මේව අමතක වෙලා ඇති. ඔබ දන්නවද අපි අද උදහස ලබනවා මේ දෙවියන් වහන්සේගේ කාරණා අපි අමතක කිරීම තුළ. එදා මේ ඊශ්‍රායල් සෙනග කලේ උන්වහන්සේ කරන ඔක්කොම අමතක කළා ඉක්මනින්. ඔව් අමුතුම ලෝකයකට ගියා. නමුත් ඔබට මට ඒක අයිති නෑ. ඔබ ආත්මික ඊශ්‍රායල් සෙනග ලෙස ඔබ දිනපතා උන්වහන්සේට ඔබේ ජීවිතය ගැන, ඔබේ පවුල ගැන කරලා තිබෙන දේවල් ගැන ඔබ ස්තුති කරන්න ඕන. ඔබ ඒවා මෙනෙහි කරන්න ඕන. සිහි නැති කරන්න එපා. ඒ නිසා ගායනා කළාට මදි. මේක ජීවිතය සමග බැඳෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි ආදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන මම අපිට කියනවා අපි සභාවක් ලෙස එක්රැස් නොවුනම් ඔබේ නිවස තුළ ඔබ එක්රැස් වෙන තැන්වල ඔබ වඩා උන්වහන්සේට ඔබේ ජීවිත ගැන ඉඩ දෙන්න, ඒවා මෙනෙහි කරන්න, ඔබ අල්ලගත් ආකාරය, ඔබට කරලා තිබෙන දේවල් ගැන
දෙවියන් වහන්සේ ස්තුති කරනවා. මතකද ඔබට කුෂ්ඨ රෝගීන් 10 දෙනා. උන්වහන්සේ සුව කරාට පස්සේ එක්කෙනායි උන්වහන්සේ ස්තුති කළේ. උන්වහන්සේ ප්‍රශ්නයක් තිබ්බා 9 දෙනෙක් ගැන. ඒ නිසා ඔබ ගැන දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඇත්තම කියනවා නම් ඒක උදහසට කාරණයක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්නට අවශ්‍යයි උන්වහන්සේට අපේ ජීවිත වඩා බාර කරන්න ඕන. අපි දන්නවා දිනපතා ඔබ හුස්ම ගන්නවා, දිනපතා ආහාර ගන්නවා, දිනපතා ඔබ ජීවත් වෙනවා. ඒ නිසා දිනපතා ඔබ උන්වහන්සේ කරපු දේවල් මෙනෙහි කරන්න. උන්වහන්සේට සිහි කරන්න. ඔබ දන්නවද මේ තුල පුදුම ජයග්‍රහණයක් ඔබේ ජීවිතයේ තිබෙනවා. එක පුරුෂයෙක් හිටියා. ඔහුගේ ජීවිතයේ පවුලේ ප්‍රශ්නයක් නිසා ජීවිතේ විනාශ කරගන්න. ඔහු පාලමක් ළඟට ඇවිල්ලා වතුර ගොඩාක් වැඩි කාලයක එතනින් පහළට පනින්න යනකොට දෙවියන් වහන්සේ උට මතක් කරනවා. මොකද මතක් කරේ? සතුටු වෙමු දුක අමතක කර සීනාසෙමු. සතුටු වෙමු දුක අමතක කර. බුදුන්ගේ ජීවිතයේට ඒ අවසන් වෙන්න තිබ්බ වෙලාවේ දෙවියන් වහන්සේ ඌට මතක් කළා. බුදුන්ගේ ජීවිතේ ඒක ගායනාවක් බවට පත් වෙලා තිබෙනවා. උදෑසන දෙවියන් වහන්සේ යමක් කරපුවාම ඒ පස්සේ ඒවා අපි අමතක කරනවා නම් දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ උදෑසන අපි ඒ ගැන හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. බයිබලයේ ලියා තිබෙනවා මේ පොතේ නැති බොහෝ හාස්කම් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් ඉදිරියේ කළ බව. ඊට පස්සේ උන්වහන්සේ ඇයි මේවා කළේ? මේවා කරන්න හේතුව තමයි මම දෙවියන් වහන්සේ බව පෙන්නලා ඒ සදාකාල ජීවනයේට ඇතුල් කරන්නට. එතකොට ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරලා හැම දෙයක් තිබෙන්නේ උන්වහන්සේට පරමාර්ථයක් තිබෙන නිසායි. ඒතර උන්වහන්සේගේ පරමාර්ථය බොද වෙනවා ඔබ අමතක කරනවා නම්. ඒ නිසා මේ උදෑසන මා ඔබ ධෛර්යමත් කරන්න කැමතියි. අඳුරු යුගයල්, අඳුරු කාල පරිච්ඡේදයේ අමාරු තැන්, අමාරු පරිසරයන් එන වෙලාවෙත් අපිට පුළුවන් ද ස්වාමින් වහන්සේ කරන දේවල් අපිට මෙනෙහි කරන්න, ඒවා සිහි කරන්න, ඒ තුල උදහසෙන් අපිට බේරෙන්න, වසංගත වලින් අපිට බේරෙන්න හැකියාව උන්වහන්සේ දී තිබෙනවා. ඊළඟට බලන්න එතන කියන දේ ක්‍රියා අමතක කරා උන්වහන්සේ කරපු දේවල්, ඒ වගේම උන්වහන්සේගේ මන්ත්‍රණයන් බලා නොසිටියෝය. මොනවද මේ මන්ත්‍රණයන් කියන්නේ? මන්ත්‍රණයන් කියන්නේ උන්වහන්සේගේ අවවාද අනුශාසන. උන්වහන්සේගේ අවවාද අනුශාසනා තමයි මේ මන්ත්‍රණයන් හැටියට කතා කරන්නේ. උන්වහන්සේ අපේ මන්ත්‍රියාණන් වහන්සේ. උන්වහන්සේට අපිට දෙන්න තිබෙන බොහෝ අවවාද අනුශාසනා තිබෙනවා. එදා ඊශ්‍රායල් සෙනඟ මොනවද කළේ? උන්වහන්සේ කරපු දේවල් අමතක කළා. ඊට පස්සේ මන්ත්‍රණයේ දේශ බලා සිටින අවවාද උන්වහන්සේ මඟ පෙන්වීම දේශ ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මේ උදෑසන මා ඔබට කියනවා ඔබ උන්වහන්සේගේ අවවාද අනුශාසනා එපා කරනවා කියන්නේ උන්වහන්සේ එපා කරන එකයි. ඔබට මතකද එදා වෙනත් රජ කෙනෙක් ඊශ්‍රායල් සෙනඟ ඉල්ලනකොට සාමුවෙල් දෙවියන් වහන්සේ මොනවාද කිව්වේ? සාමුවෙල් ගණන් ගන්න එපා. ඔවුන් එපා කරන්නේ මමයි, මාවයි, මගේ රජකමයි එපා කියන්නේ. බුදුන් වහන්සේගේ අවවාද අනුශාසනා ප්‍රතික්ෂේප වෙන තැන උන්වහන්සේ එපා කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය ඔබ උන්වහන්සේ අල්ලගත්තට පස්සේ ඔබේ එකම වගකීම තමයි උන්වහන්සේගේ මඟ පෙන්වීම, උන්වහන්සේගේ අවවාද, උන්වහන්සේගේ අනුශාසනා ලබා ගැනීම. මොකද බයිබලයේ තා පැහැදිලිව ලියා තිබෙනවා පළවෙනි කොරින්ති පොතේ මිනිස්සෙකේ ආත්මයේ තිබෙන කාරණා දන්නේ මිනිස්සෙක් මෙන්ම දෙවියන් වහන්සේගේ සියලු කාරණා දන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය බවයි. ඒ නිසා මේ උදෑසන අපි අපිටම අයිති නැති නිසා, අපි අයිති උන්වහන්සේට නිසා උන්වහන්සේගේ අවවාද ප්‍රතික්ෂේප කරනවා නම් අපි උදහසට අතවැණීමක් තමයි මේ සිදු කරන්නේ. ඒ නිසා මේ ගැන අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕන. ඔබ දන්නවද දාවිත් රජතුමා කාරණාවෙන් කාරණාව දෙවියන් වහන්සේගෙන් විමසන බව ලියා තිබෙනවා. කාරණාවෙන් කාරණාව. උඩ පුළුවන් දේවල්, බැරි දේවල්, හැකි දේවල් හැම දෙයක් උන්වහන්සේගෙන් විමසලා තමයි උ කරන්නේ. ඒ නිසා මේ උදෑසන උන්වහන්සේගේ අවවාද හරි වැදගත්.
අපි බලන්න යනවා බයිබලයේ කොටසක්. ඒ තමයි ගීතාවලියේ 81 වෙනි පරිච්ඡේදයේ ඔබට පුළුවන් බයිබලයේ හරවන්න. ගීතාවලියේ 81 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට අපි 14 දක්වා බලන්නට යනවා. අපි බලමු මේ කොටස. මිසර දේශයෙන් තා පිටතට ගෙනාවා වූ තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ මමය. තාගේ කට හොඳටම හරුව මම දේ පුරවන්නෙමි. එහෙත් මාගේ සෙනග මාගේ ශබ්දය නොඇසූහ. ඊශ්‍රායෙල්ද මට කිසි සැලකිල්ලක් නොකළෝය. එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන්වත් හැරියෙමි. අහෝ මාගේ සෙනග මට කන් දුන්නොත් ඊශ්‍රායල් මාගේ මාර්ගවල හැසිරුණොත් යහපත. එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනය කරන්නෙමි. ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි. අපිට පේනවා උන්වහන්සේගේ මන්ත්‍රණයට එකතු වෙනවා නම්, උන්වහන්සේගේ අවවාද අසනවා නම් විරුද්ධවාදීන් නසා දමනවා, වසංගත පහ කරනවා, උදහස නැති වෙන්න යන ආකාරය තමයි මේ සුද්ධ ලිවිල්ලේ ලියා තිබෙන්නේ. ඒ නිසා මේ උදෑසන ඔබට මම කියන දේ වැටහෙනවා. අපි උන්වහන්සේගේ මන්ත්‍රණයට අද ගොඩාක් වෙලාවට අපිට තේරෙනවා මිනිස්සුන්ගේ බුද්ධිය වැඩි, මිනිස්සුන්ගේ දැනුම වැඩි, හැකියාව වැඩි. ටික කලක් ආත්මයෙන් ගිහිල්ලා ටික කාලෙකින් ඔළුවෙන් යන්න උත්සාහ කරනවා. ඔබ දන්නවද මේක අපිට සිදු නෙවෙයි. මොකද දෙවියන් වහන්සේ කෙලවර දක්වා අපිට මඟ පෙන්වන්න බලා සිටිනවා. මරණය දක්වා මඟ පෙන්වන්න බලා සිටිනවා. ස්වර්ගය දක්වා මඟ පෙන්වන්න බලා සිටිනවා. එදා ඊශ්‍රායල් සෙනග උන්වහන්සේගේ මන්ත්‍රණයේ දෙස බලා සිටියේ. ආත්මික ඊශ්‍රායල් සෙනග වන ඔබ, සභාව වන ඔබේ තත්ත්වය අද උදෑසන මොන අතරද තිබෙන්නේ? ඔබ දන්නවද ඔබ ගැලවීම ලැබුවට පස්සේ ගැලවීමේ අධීරයන් 3ක් තිබෙනවා. ඔබ මේවා දැනගන්න එක හොඳයි. එකක් තමයි දෙවියන් වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කරනවා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා justification කියලා. ධර්මිෂ්ඨ කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඔබ යම් පාපයක් නොකළ කෙනෙක් ලෙස ඔබව බාර ගන්නවා. උන්වහන්සේ ඔබේ පාප මොනවද කරන්නේ? අමතක වීමේ සයුරේ ගිල්වනවා. ඔබට මතකද අර අනාචාරයේ යෙදුණු ස්ත්‍රිය යෝහන් 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ වෙතට ගෙනාවට පස්සේ කුමක්ද උන්වහන්සේ කිව්වේ? ඈව සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කළා උන්වහන්සේ. මිනිස්සු ගල් ගහන්න හොයනවා. ගල් ගහන්න ඕන කියලා කියනවා. උන්වහන්සේ නිදහස් කරා. නිදොස් කොට නිදහස් කළා. නමුත් උන්වහන්සේ උපදේශනය මොකක්ද? උන්වහන්සේගේ අවවාදය මොකක්ද? නැවත නොකරන්න. ඒකට ඔබට මිනිස්සුන්ට නැවත නොකරන්න නම් උන්වහන්සේගේ අවවාද නැතුව බෑ. නැත්තම් අර ඌරා මඩට ගියා වගේ බල්ලා වමනට ගියා වගේ නැවත යනවා. නමුත් උන්වහන්සේගේ අවවාදය ආවම ධර්මිෂ්ඨ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්. යම් කෙනෙක් හිතුවොත් දැන් මම ධර්මිෂ්ඨයි, මම දෙවියන් වහන්සේ නිදහස් කළා තියෙන්නේ, මට ඕනේ නෑ දැන් කිසි දෙයක්, මට පුළුවන්. ඔබේ මමත්වයේ ආවොත් ඔබ දන්නවද උදහසටයි ඔබ අතවන්නේ සිටින්නේ. ඒ නිසා මේ උදෑසන මා ඔබට කියනවා මේ ගැන ඔබ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ ගැන ඔබ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. හේතුව ඔබ ධර්මිෂ්ඨ කළා. ඔබ පාපයක් නැති කෙනෙක් හැටියට බාරගත්තට පස්සේ ඒ වගකීම උන්වහන්සේ ගන්නේ ඇයි? උන්වහන්සේට ඔබට උගන්වන්න පුළුවන් යයි සිතමින්, ඔබට අවවාද කරන්න පුළුවන්, අනුශාසනා කරන්න පුළුවන් ඒ හදවතකින් තමයි ඒක කරන්නේ. ඒතකොට ඔබ උන්වහන්සේගේ මන්ත්‍රණයේ දෙස බලා ඉන්නේ නැතිනම් ඒක ඔබටම අවාසියක් වෙන්නට පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ගැලවීම අත්දැකීම තුළ පාරිශුද්ධිකරණය sanctification, ඉංග්‍රීසියෙන් කියන sanctification පාරිශුද්ධිකරණය. ඒ කියන්නේ මොකක්ද? කීකරු වීම, වෙන්වීම තුලින් මොකද දිනෙන් දින දෙවියන් වහන්සේගේ උසමහතට පැමිණීම. කීකරු වීම තුලින්, වෙන්වීම තුලින් උන්වහන්සේගේ උසමහතට පැමිණීම තමයි මේක සිදු වෙන්නේ. එතකොට ඔබට බෑ උන්වහන්සේගේ උසමහතට එන්න, උන්වහන්සේ වාගේ වෙන්න. කවදාකවත් උන්වහන්සේගේ ආදර්ශය අවවාදයේ නැතුව කිසිවෙකුට බෑ. යම් කෙනෙක් කියනවා නම් දැන් හරි මට පුළුවන් මම මෙහෙමයි කියලා ඔබ කරලා බලන්න. මොකද උදහස තමයි
අපිට පැමිණෙන්න යන්නේ. මොකද උන්වහන්සේගේ මන්ත්‍රණය හරිම වැදගත් වෙනවා හැම දෙයකටම. ඒ නිසා මේ උදෑසන මට ඔක්කොම ගොඩාක් විග්‍රහ කරන්න බෑ. නමුත් මේ උදෑසන ඔබ තේරුම් ගන්න ඕන ඔබට පාරිශුද්ධීකරණය නැත්තම් මේ සැන්ටිෆිකේෂන් කියන මේ අවස්ථාව උන්වහන්සේ උදා කරලා තිබෙන්නේ සැබවින්ම ඔබ අවවාද ලැබමින් තව තවත් පාරිශුද්ධ භාවයට පැමිණෙන්නයි. තුන්වෙනි අදියර තමයි මහිමවත් කිරීම. glorification මහිමවත් කිරීම. මහිමවත් කිරීම. ඔබ දන්න මහිමවත් කිරීම කියන්නේ මොකක්ද? උන්වහන්සේගේ තේජසේ ශරීරයට අපි මාරු කිරීම. මහිමවත් කිරීම. අපේ මේ ශරීරය උන්වහන්සේගේ ශරීරයේ මෙන් තේජවත් ලෙස මාරු කිරීම. එතකොට මේවට කොහොමද අපි එන්නේ? කොහොමද අපි එන්නේ? අපිට එන්න විදියක් නැහැ. අපි මේ ගැන තේරුම් ගත්තේ නැතිනම්. ඒ නිසා මේ උදෑසන මාබඩ කියන උන්වහන්සේගේ අවවාද අනුශාසන අවශ්‍යයි. මොනවාද පෞල්තුමා තිමෝති වරුන්ට ලියමින් කියන්නේ බලන්න දෙවෙනි තිමෝති පොතේ 3:16 ඔබ දන්න පදයක් බලන්න ඉතා පැහැදිලිව කියන දේ. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. පැහැදිලි. යම් මිනිසෙක් හොඳ තලයට එන්න නම් සම්පූර්ණ ජීවත් වෙන්න නම් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අවශ්‍යමයි. ඒ නිසා ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. හොඳයි ඊළඟ කාර්යයට අපි ගියාම අපිට පේනවා 14 වෙනි පදේ වනාන්තරයේදී අධිකලත තෘෂ්ණාවට අසු වී කාන්තාරයේදී දෙවියන් වහන්සේ පරීක්ෂා කළෝය. බලන්න අධික ලෙස තණ්හාවට අසු වුණා. අධික ලෙස තෘෂ්ණාවට අසු වුණා. බයිබලයේ ලියා තිබෙනවා තෘෂ්ණාව පිළිසිඳගත් කල පාපය වදන්නේ. තෘෂ්ණාව පිළිසිඳගත් කල පාපය වදන්නේ. ඔබ දන්නවද තෘෂ්ණාව පාලනය කරේ නැතිනම් ඔබ දන්නවද සැබවින්ම අපි භයානක තලයකට අපිට යන්න පුළුවන්. ඔබ දන්නවද තෘෂ්ණාව තමාව පාලනය කරනවා කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ මාර්ග මාවත් තමා නොදන්න බවයි සහතික කරන්නේ. ඒ නිසා එදා ඊශ්‍රායල් සෙනඟ මොකද කරේ? අධික තෘෂ්ණාවට අසු වුණා. දැන් දෙවියන් වහන්සේ ඔබේ යහපත් ආශාවන් දන්නවා. යහපත් ආශාවලට එහා යන තමාම හදාගත්ත තෘෂ්ණාව වලට අසු වුණා. මොකද වෙන්නේ? ඒක ඔබට හානිදායක වෙන්න යනවා. බයිබලයේ ලියා තිබෙනවා මා එක පදයක් ඔබට කියන්නම්. හිතෝපදේශ 23 වෙනි පදේ නව අනුවාදයේ ඔබ කෑදර නම් කෑදරකම দমনය කරන්න. ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න. මේ රැවටීමේ උපායක් වන්නට බැරි නැත. එනිසා මේ උදෑසන ඒක ඔබේ අනුවාදයේ ඇති. ඔබ ගිජු කෙනෙක් නම් උගුරට පිහියක් තබා ගන්න කියලා. මේ නව අනුවාදිත පැහැදිලි ඒකයි මම ඔබට ඒක කිව්වේ. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්නට ඕන මේ අධික තෘෂ්ණාව තිබුණා ඊශ්‍රායල් සෙනඟට. ඒ නිසා අධික තෘෂ්ණාව ආවොත් අපේ ජීවිතයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උදහස පැමිණෙන්න පුළුවන් බවයි ලියා තිබෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ එතන? කාන්තාරයේදී දෙවියන් වහන්සේ පරීක්ෂා කළා. දැන් තෘෂ්ණාව ආවා. දෙවෙනියට දෙවියන් වහන්සේ උන් පරීක්ෂා කරන්න ගත්තා. ඔබ දැන් බයිබලයේ ලියා තිබෙනවා තාගේ දෙව් වූ ස්වාමින් වහන්සේව පරීක්ෂා නොකරව. පරීක්ෂා කරනවා මෙතන කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේට අභියෝග කළා. දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය බාර ගන්න කැමතුනේ නැහැ. ඔබ දන්නවද මේ තලයට ආවොත් අපේ විනාශයට තමයි අපි අතවනන්නේ. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්න ඕන ස්වාමින් වහන්සේව පරීක්ෂා කරන්නට අපිට අයිතියක් නැහැ. නමුත් මේ උදෑසන මා ඔබට කියන්න කැමති උන්වහන්සේව පරීක්ෂා කරන්නට අපිට එකම අවස්ථාවක් උන්වහන්සේ අපිට ලබා දීලා තිබෙනවා. ඒ ලබා දීලා තිබෙන්නේ සැබවින්ම
උන්වහන්සේට දීම තුලින් පමණයි. දීම තුලින් පමණයි අපිට උන්වහන්සේව පරීක්ෂා කරන්නට උන්වහන්සේ ඉඩහැරලා තිබෙන්නේ. ඒ නිසා මේ උදෑසන මාබඩ කියනවා මේ දීම සම්බන්ධව අපි ඉගෙන ගන්න එක හොඳයි. ඔබ දන්නවද අපි දීම සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට සම්මාදම් කියලා තිබෙනවා. දැන් ඔබ ඒක බලන්න පස්සේ නික්මියාම 35 වෙනි පරිච්ඡේදයේ 21 24 ඒ වගේ පළවෙනි කොරින්ති 9 6 9 ඔබ පස්සේ බලන්න. දැන් සම්මාදම කියන්නේ ස්තුති දීමනාව. ඔබ දන්නවද ඔබේ හිත පොළඹවනවා නම් යම් කෙනෙකුට දෙන්න ස්තුති පූජාව ඒක දෙන්න ඒක හොඳයි. ඔබ ඔබේ සභාවේ යම් අඩුපාඩුවක් දකිනවා නම් ඒක ඔබ සම්පූර්ණ කරන්න. ඒක ඔබේ ස්තුති පූජාව. ඒක හොඳට මතක තියාගන්න. නමුත් අද අප වරද්දනවා මෙහෙම දෙයක්. අපේ දසයෙන් කොටස අපි ස්තුති පූජාවක් ලෙස ගේනවා. දුප්පත් අයට දෙනවා, අරයට දෙනවා, මෙයාට දෙනවා. සමහරට අඩුපාඩුවක් තිබ්බම අපි ඒක මකන්න හොයනවා අපේ දසයෙන් කොටසෙන්. ඔබ දන්නවද මේක ඔබ දෙවියන් වහන්සේගේ වචනේ උල්ලංඝනය කිරීමක්. දෙවියන් වහන්සේගේ වචනය සුළු කිරීමක්. මේ අවවාද ඔබ පිළිගන්නේ නැති තලයක්. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය අද දවසන ඔබ අසනවා නම් මේව හොඳට අසන්න. ඔබ දන්නවද ස්තුති පූජාව ඔබ දෙන්න. නමුත් දසයෙන් කොටස ඔබට පරිහරණය කරන්න අයිතියක් නැහැ. දසයෙන් කොටස ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට ඔබ ගේන්න අවශ්‍යයි. ඒක තමයි නියමය. මා ඔබට මේ බයිබලයේ පදයක් ඔබට කියන්නම්. මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මා ඔබට මේ පදේ පෙන්වන්නම්. පදේ මේක කියවන එක හොඳයි. ඒකයි මම ඔබට කියවන්න උත්සාහ කරන්නේ. කියවලා අපි දැනගන්න එක හොඳයි. ඒ නිසා මේ උදෑසන මා කැමතියි ඔබට ඒක කියවන්න. 3 වෙනි පරිච්ඡේදය 8 මලාකි 3 8 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. මලාකි 3 8 වෙනි පදය. මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ල කන්නේය. ඒත් අපි කෙසේ ඔබ වහන්සේගෙන් කොල්ල කෑවුමේද? දැයි නුඹලා අසන්නුය. ඔතු වලින් සා එසවීම පූජාවලිනුත් යයි. සාපය නුඹලා පිටට පැමිණ තිබේ. මක්නිසාද නුඹලා එනම් මේ මුළු ජාතිය මගෙන් කොල්ල කන්නෝය. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය ඔබ මේ ඕන තරම් අහලා ඇති. හැබැයි අහලා තිබුණාට ඔබ මොනවද කරන්නේ? ඔබේ කැමැත්තමයි. දසෙන් කොටස ඔබට කොහොමද එන්නේ? දෙවියන් වහන්සේ ඔබ නිරෝගීව තිබලා, ඔබ සුවයෙන් තිබලා, ඔබට හුස්ම ගන්න සලස්වලා, ඔබට ආශිර්වාද කළා, ඔබ ඉහළ තැන්වල තබලා, ඔබට දෙවියන් වහන්සේ 10ක් දීලා එකක් ඔබෙන් ඉල්ලන උන්වහන්සේ. බලන්නනේ එකට ගහන පුදුම තුරුම්පු ඔබේ ජීවිතවල තිබෙනවා. සහෝදරයා සහෝදරිය ඔබ මේක දන්නේ නැතිනම් ප්‍රශ්නයක් නැහැ. කරුණාකරලා නිවැරදි කරන්න. ඔබේ දසයෙන් කොටසෙන් අරයට දෙන්නත් එපා, මෙහාට දෙන්නත් එපා, වෙන වෙන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නත් යන්න එපා. ඒක ඔබේ එක්තරා විදිහක උඩඟුකම. දසයෙන් කොටස සම්පූර්ණයෙන් උන්වහන්සේගේ ගෘහයට ගේන්න. මට මතක් වෙනවා මේක කියනකොට එක්තරා සහෝදරයෙක් ඕ ඉතර රටක සිටියේ අපේ සභාවේ එක්තරා අවශ්‍යතාවයක් දැකලා ඕ ඒක ගෙනත් දුන්නා. ගෙනත් දීලා ඕ අපිට කිව්ව දේ තමයි මට කිව්ව දේ පාස්ටර් මේක මගේ දසයෙන් කොටස නෙවෙයි. මම මේක ස්තුති පූජාවක් ලෙසයි දෙන්නේ. මගේ දසයෙන් කොටස් ඔක්කොම මම ඒ අදාළ මගේ දේවස්ථානෙට ගෙනියනවා. බලන්න තේ වචනේ කොච්චර ලැබව වනශ්‍ය. ඔය ස්තුති පූජාවක් අපිට විශාල මුදලක් එක ගෙනත් දුන්නා. ඒ භාණ්ඩේ මේ උදෑසන ඔබ තේරුම් ගන්න ඕන. මේවා අපි හරියට තේරුම් අරන් වැඩ කරන්න. එක සහෝදරියක් හිටියා. දසයෙන් කොටස යම් විශාල මුදලක් අපිට ගෙනත් දුන්නා මගේ අතට දීලා. මගේ අතට දීලා පාස්ටර් මේක මම අපි දුන්න බවත් කියන්න එපා. මේක ඔබ පාවිච්චි කරන්න. ඔබ දන්නවද අපේ දේවස්ථාන ගෘහය ඒ අලුත් වැඩියා කිරීමේදී යම් බීරන් වෙච්ච මුදල් අපිට පියවන්න හැකියාව ලැබුණා. ඉතින් ඇයි ඔබ දසයෙන් කොටස සභාවට ගේන්නේ කියන්නේ? ඒක සභාවේ තිබෙන වැඩ කටයුතු සිදු කරන්න. ඒතර ඔබේ මොලේ ඔබේ බුද්ධිය පාවිච්චි කරලා ඔබ හිතනවා නම් මම මේකෙන් පොඩ්ඩක් මොනාරි අරන් දීලා සේත් වෙන්නම්. සේත් වෙලා බලන්න වැඩි කල් යන්නේ. මේ උදෑසන මාව ධෛර්යමත් කරන්න කැමතියි. අපි දන්න දේට වඩා නොදන්න දේවල් තිබුණා කරුණාකර කීකර වෙන්න. යටත් වෙන්න.
දෙවියන් වහන්සේ සෝදිසි කරන්න එපා. සමහර අය දෙවියන් වහන්සේට මොකද මුදල් මෙච්චර දෙන්න ඕනද? අනිමිසා සප්පිරා වගේ වෙන්න එපා කරුණාකරලා. අනිමිසා සප්පිරා ගැහුවා ගැටේ මෙරිලා ඇදගෙන වැටුණා. ඔබ දන්නවද දෙවියන් වහන්සේලා ආйти කොටස් ඔබ තැම්පත් කරනවා නම් ඔබේ ජීවිතයට ගන්නට භයානක දෙයක් බව හොඳින් තේරුම් ගන්න. මේවා මම බය නැහැ. දේවදාසෙක් හැටියට ඔබට උගන්වන්න. හේතුව අපි දැක්ක ආකාන් කියන මිනිසයා දෙවියන් වහන්සේට ආйти දේ සංගවගෙන හිටියා. ඔය එළියට ගත්තේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක කරලා එළියට ගත්තා. එළියට අරගෙන මොකද වුනේ? ඔබේ පවුල පිටින්ම විනාශ වුණා. ඒ නිසා කරුණා කරලා මේ දෙවියන් වහන්සේගේ හැම දෙයක් හොඳින් තේරුම් ගන්න. ඔබ සමහර දේවල් විශ්වාස කරනවා. ඔබේ පවුල උසස් වෙන්න ඕන, ඔබේ පවුල ඉහළට යන්න ඕන. අනේ මෙහෙමයි ඔක්කොම හොඳයි. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන කොටස ඔබ කරන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? අපිට උදහසක් එන්න පුළුවන්. බයිබලෙත් පැහැදිලි කරන එක සාපයක් බවට හැරෙන්න පුළුවන්. ඒ නිසා අපි ආදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන අපි ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපිට පේනවා ගීතාවලිය 106 ගීතාවලිය 15 වෙනි පදය ඔබ බැලුවොත් ගීතාවලිය 106 15 වෙනි පදය ඔබ බැලුවොත් උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කළසේක, නමුත් ඔවුන්ගේ ආත්මය කෘෂභාවයට පැමිණෙසේක. මේ උදෑසන තේරුම් ගන්න උන්වහන්සේ ඉල්ලීම ඉෂ්ට කරා කියන්නේ ඔබ හිතන්න එපා සමහර දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටිනවා කියලා. මෙතන කියා තිබෙනවා ආත්මේ කුසභාවයට පැමිණෙව්සේක. උන්වහන්සේ ඉල්ලීම ඉෂ්ට කළේ හොඳ අදහසකින් නොවේ. මොකද්ද මෙතන කියන්නේ? ඇත්තටම ඔවුන්ගේ ඉල්ලූ දේ උන්වහන්සේ දුන්නා. නමුත් ඔවුන්ව වනසන රෝගයක් එව්සේක කියලා තමයි මෙතන තිබෙන්නේ. මේ ආත්මේ කුසභාවයට පැමිණෙව්සේක අදහස තමයි ඔවුන් වනසන රෝගයක් පැමිණෙව්සේක. දැන් බලන්න මිනිස් සංහාරයේ වනසන රෝගයක් ඇවිල්ලා තියෙනවා. අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. ඉල්ලීම් ඉෂ්ට කළා. සමහර මිනිස්යන්ට ඔක්කොම හොඳට තියෙනවා. නමුත් වනසන රෝගයක් ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවද දැන් ඉන්දියාවේ හොඳ ධනවත් අය ගුවන් යානා තිබෙන අය වෙනත් රටවලට උන්ගේ ගුවන් යානා වලින් පිටත් වෙනවා. ඉල්ලීම් තියෙන ඔක්කොම තියෙනවා. නමුත් වනසන රෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ආදර සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේගේ වචනය බාර අරන් තිබෙනවද? ඒකට කීකරු වෙනවද? ඒකට යටත් වෙනවද? අපිට ඕන දේවල් අපි කරනවද? ඒ නිසා මේ උදෑසන මා ඔබව ධෛර්යමත් කරන්න කැමති ස්වාමීන් වහන්සේගේ වචනේ මම ඔබට පහදා දුන්න අතරේ ඔබේ වගකීම ඔබ ඉෂ්ට කළොත් සැබවින්ම ඔබේ ජයග්‍රහණය උන්වහන්සේ සාතික කරන්නට යනවා. ඒ නිසා මේ උදෑසන අපි සුළු මොහොතක් අපි දිනෙත් තියාගන්න. දිනෙත් තියාගෙන මේ උදෑසන ඔබේ වචනය ඔබ මෙනෙහි කරන්න. අසු වචනය මෙනෙහි කරන්න. මෙසේ ඔව් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙව්සේක. වසංගතයේද ඔවුන් අතරට පැමිණියේය. ඒ නිසා උන්වහන්සේ උදහස් කරන්නටත් උන්වහන්සේගේ ආශිර්වාද ලබන්නටත් දෙකම අපේ අතේ තමයි තිබෙන්නේ. මාවට කිව්වා ඒකෙන් බේරෙන්න නම් ඔබට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේගේ ක්‍රියාවල් අමතක කරන්න එපා. උන්වහන්සේගේ අවවාද අනුශාසනා නිතරම ඉල්ලන්න. ඒ වගේම අධික තෘෂ්ණාවට වැටෙන්නේ නැතුව උන්වහන්සේ පරීක්ෂා කරන්නේ නැතුව අපි ගමන් කළොත් උන්වහන්සේ ක්‍රියාත්මකයි. ඒ නිසා මේ උදෑසන ඔබේ බුද්ධිය පාවිච්චි කරන්නේ නැතුව උන්වහන්සේගේ වචනේ අනුශාසනාව අල්ලන්න. උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන දේ ඔබ කරන්න. මිනිස්සු කිව්වොත් ඔබ දෙවියන් වහන්සේගෙන් අහන්න. දෙවියන් වහන්සේ කිව්වොත් ඒක කරන්න කරුණා කරලා. අද උදෑසන මා මේ කියන දේවල් දෙවියන් වහන්සේගේ වචනයයි. මේව මගේ වචන නෙවෙයි. ඒ නිසා ඔබ මේ දේවල් කළොත් ඔබ ආශිර්වාද ලබනවා. ඒ නිසා අපි ස්වාමින් වහන්සේට අපේ ජීවිත බාර කරමු. ඕ දෙවි පියාණනි මේ උදෑසන කාලේ ඔබගේ වචනේ අපි ඇසුවා දෙවි පියාණනි.
අහසත් පොළොවත් පහව යනවා. ඔබගේ වචනේ පහව යන්නේ නැහැ දෙවි පියාණනි. සමුදුනි මේ උදෑසන තා බලවත් ලෙස ඔබගේ සෙනගට ආශිර්වාද කළ මැනව. ස්වාමිනී කුඩා දරුවන්ට ඒ ස්වාමි භාර්යාවන් පුරුෂයන්ට තරුණ තරුණියන්ට තා බලවත් ලෙස ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට. ඒ වගේම දෙවි පියාණනි මේ පවතින මේ තත්ත්වය අපි ඔබගේ දෑතට බාර කරන මේ තත්ත්වය ඔබට පාලනය කරන්න පුළුවන්. දෙවි පියාණනි මේ උදහසෙන් මනුෂ්‍යයන් බේරන්න ඔබට පුළුවන්. සමුදුනි තා බලවත් ලෙස ඔබ වහන්සේ ක්‍රියා කළ ආශිර්වාද කරන්ට. හැම මිනිසෙකුට කීකරු වෙන්න ඔබ සැලසුව මැනව. මේ වෙලාවේ දෙවි පියාණනි අපි යාඥා කරන රංජන් සහෝදරියව සිහි කරනවා දෙවි පියාණනි. ඕ ස්වාමිනී ව්‍යාඥාවල් අසමින් දෙවි පියාණනි දේශයට දැන් ඔබ වහන්සේ යම් සහනයක් ලබා දී තිබෙනවා. ඒ ගැන අපි ඔබට ස්තුති කරන අතර වඩා අපේ සහෝදරයව ඔබ වහන්සේට බාර කරන ආරක්ෂා කරමින් සුවයෙන් තබන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී අද උදෑසන මේ ඇසුවා හැම කෙනෙක් ඔබගේ දෑත් වල බාර කරන අතර ඊට බලවත් ලෙස ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට. ඒ වගේම දෙවි පියාණන් අද උදෑසන ඔවුන්ගේ දෑත් වල ඔබ වහන්සේට දෙන්න තිබෙන ස්තුති පූජාවන් ඒ දසයෙන් කොටස් තිබෙන අතර ඊට බලවත් ලෙස ඔබට ආශිර්වාද කරන්ට. ඔබ වහන්සේටවත් කැප කරනවා ආශිර්වාද කරන්න ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.